දුල පුතාලා හැමෝටම ආයුබෝවන්. අපි අද ව්‍යාපාර චක්‍ර කියන පාඩම තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ආර්ථික විද්‍යාවේ සාර්වත්‍රික විද්‍යාවේ ප්‍රධාන කොටසක් තමයි ව්‍යාපාර චක්‍ර කියන්නේ, විශේෂිත පාඩමක්. ව්‍යාපාර චක්‍ර කියන එක හැඳින්වුවා. මේ මාතෘකාව ගැන අපි කතා කරන්න ගත්තේ ඇත්තටම 1930 ගණන් වල ලෝකයේ පැවතුන දරුණු ආර්ථික අවපාතයක්. ලෝකයේ දරුණු ආර්ථික අවපාතයක් තිබුණා. ඊට කලින් ආර්ථික විද්‍යාඥයෝනි සමාජයේ අනිකුත් මිනිස්සු විශ්වාස කරගෙන හිටියේ නිෂ්පාදනයක් වෙළඳපොළට සැපෙව්වහම ඒ සියලුම භාණ්ඩ තොග අලෙවි කරගන්න පුළුවන් කියලා. කිසිම වෙලාවක වෙළඳපොලේ තොග හිඟයක් හෝ අතිරික්තයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතුවා. හැබැයි මේ 1930 ගණන් වල ලෝකයේ පැවති දරුණු ආර්ථික අවපාතයත් සමග පෙනී ගියා සමහර නිෂ්පාදන විකුණ ගන්න බෑ. ඒ වගේම සමහර කර්මාන්තවලට සේවකයෝ රැකියාවට ගියාම රැකියාව කරන්න එතන මේ සේවා නියුක්තියට ප්‍රශ්න තිබුණා. සේවා වියුක්ත ගැටලු තිබුණා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක තමයි මෙන්න මේ ව්‍යාපාර චක්‍ර කියන අදහස කතා කරන්න ගත්තේ. ඒ කියන්නේ ආර්ථිකයක නිමවුමේ හැසිරීම තමයි ව්‍යාපාර චක්‍ර වලින් මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ ව්‍යාපාර චක්‍ර අපි සරලව හැඳින්වුවා. ව්‍යාපාර චක්‍රයක් කියලා කියන්නේ කාලයත් සමග රටක මූර්ත නිමවුමේ හැසිරීම තමයි අපි ව්‍යාපාර චක්‍ර වලින් පෙන්නන්නේ. කාලයත් සමග රටක මූර්ත නිමවුමේ හැසිරීම. ඉතින් කාලයත් සමග මේ මූර්ත නිමවුමට අපි කියනවා සැබෑ නිමවුම කියලා. රටක මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ හැසිරීම තමයි අපි මේ ව්‍යාපාර චක්‍ර ඔස්සේ පෙන්වන්න යන්නේ. ඉතින් මේ නිෂ්පාදනය කාලෙන් කාලට, ඒ කියන්නේ වසරින් වසරට ගත්තහම සමහර කාලවල රටක නිෂ්පාදනය ඉහළ යනවා. සමහර කාලවල පහළ යනවා. එතකොට ඒ උස් පහත් වීම සහිතව තමයි මේ නිෂ්පාදනය හැසිරෙන්නේ. එතකොට මේ හැසිරීම රටාව තමයි අපි ව්‍යාපාර චක්‍ර කියන පාඩම ඔස්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් අපි බලමු ව්‍යාපාර චක්‍රයක් කියන එක අපි රූප සටහනක් පාවිච්චි කරලා ඒ රූප සටහන ඇසුරින් අපි ඒකේ විවිධ අවධි තියෙනවා, ඒ ආශ්‍රිත විවිධ කර්ම තියෙනවා පැහැදිලි කරගන්න. ඒ රූප සටහන ඇසුරින් අපි පැහැදිලි කරගමු ව්‍යාපාර චක්‍රයක පිළිබඳ අදහස. මේකෙන් මම ඔයගලන්ට මේ ව්‍යාපාර චක්‍ර ආශ්‍රිත විෂය කරුණු වගේම මේ පාඩමෙන් අහන්න පුළුවන් MCQ ප්‍රශ්න වලට අදාළව පිළිතුරු ලියන හැටිත් ඔයගලන්ට පැහැදිලි කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු ව්‍යාපාර චක්‍රයක හැසිරීම කොහොමද කියලා. මේක මම ඔයගලන්ට පෙන්නන්නේ ප්‍රස්ථාර සටහනකින්. එතකොට මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙකේ පෙන්වන්නේ මේ තිරස් අක්ෂය පෙන්වන්නේ කාලය, සිරස් අක්ෂය පෙන්වන්නේ කාලයත් සමග මූර්ත දදේනී වල හැසිරීම තමයි මේ සිරස් අක්ෂයේ ලකුණු කරන්නේ. එතකොට ඉතින් මේක 2010 ඉඳලා ගන්නවා 2010 ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. ව්‍යාපාර චක්‍රයක අපි රේඛා දෙකකින් නිමවුමේ හැසිරීම පෙන්නනවා. එකක් තමයි විභව නිමවුම, අනිත් එක තමයි සැබෑ නිමවුම. රටක විභව නිමවුමේ හැසිරීම මෙහෙම වමේ සිට දකුණට බෑවුම් වන සරල රේඛීය රේඛාවක් විදියට තමයි අපි සටහන් කරන්නේ. ඒක මොකද්ද? විභව නිමවුම. විභව නිමවුම කියන්නේ උද්දමන පීඩනයකින් තොරව රටකට අත්පත් කරගත හැකි උපරිම තිරසාර දිගු කාලීන නිමවුම් මට්ටම. රටකට අත් කරගත හැකි උපරිම තිරසාර දිගු කාලීන
නිමවුම් මට්ටම තමයි විභව නිමවුම කියලා කියන්නේ. හැබැයි රටක සැබෑ නිමවුම හැසිරෙන්නේ මෙන්න මෙහෙම චක්‍රයක් විදියට. මේකට තමයි අපි ව්‍යාපාර චක්‍රය කියන්නේ. ඔකට තමයි අපි ව්‍යාපාර චක්‍රය කියලා කියන්නේ. එතකොට සැබෑ නිමවුම මෙහෙම දඟරයක් ආකාරයට තමයි හැසිරෙන්නේ. රටක මේ සැබෑ නිමවුමෙන් පෙන්වන්නේ නිෂ්පාදනයේ කෙටි කාලීන හැසිරීම. සැබෑ නිමවුමෙන් පෙන්වන්නේ නිමවුමේ කෙටි කාලීන හැසිරීම. විභව නිමවුමෙන් පෙන්වන්නේ නිෂ්පාදනයේ දිගු කාලීන හැසිරීම. මොකද කෙටි කාලදී රටක සැබෑ නිමවුම මෙහෙම උස් පහත් වෙවි චක්‍රයක් ආකාරයට යන්න පුළුවන්. හැබැයි දිගු කාලකදී ඕනෙම රටකට ළඟා විය හැකි උපරිම නිමවුම් මට්ටම තමයි විභව නිමවුම කියලා කියන්නේ. ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්ති නිමවුම් මට්ටම. එතකොට මේ විභව නිමවුම් රේඛාව මෙහෙම සරල රේඛාවක් විදියට දකුණට බෑවුම් වෙනවා. මේකේ හැම ලක්ෂයකින්ම පෙන්වන්නේ එක එක වසරේදී ඒ රටවල ආර්ථිකවල පූර්ණ සේවා නියුක්ති නිමවුම තමයි මේ විභව නිමවුම් රේඛාවේ මේ ඕනම ලක්ෂයකින් පෙන්වන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි මෙහෙම PPC වක්‍රයක් ඇඳුවොත් XY කියලා PPC වක්‍රයක් ඇඳුවොත් මේ තියෙන අපි හිතමුකෝ 2011 වර්ෂයේ තියෙන ඊළඟට ඔය තියෙන 2012 ආර්ථික වෘද්ධියක් වුණොත් PPC වක්‍රය දකුණට විතයි. එතකොට මෙන්න මෙතන මුදුනයි ඔන්න ඔතන මුදුනයි. යා කරලා මෙහෙම රේඛාවක් ඇඳුවොත් එහෙම ඒක සරල රේඛාවක්. 2013 ආර්ථික වෘද්ධියක් වෙනා නම් ඔන්න ඒ රේඛාවත් ඔහොම තියෙනවා. එතකොට මේ ලක්ෂ්‍ය ආකල්ල රේඛාවක් ඇඳුවොත් මේක මෙහෙම ඉහළට බෑවුම් වන රේඛාවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒක නිසා මේ විභව නිමවුම රේඛාවේ ඕනෑම ලක්ෂයකින් පෙන්වන්නේ පූර්ණ සේවා නියුක්ති නිමවුම. කාලයක් සමග මේ බලන්න 2010 ඉඳලා 2019 වෙනකොට මේ යම්කිසි රටක ආර්ථිකයක පූර්ණ සේවා නියුක්ති නිමවුම අඛණ්ඩව ඉහළ ගිහිල්ලා තමයි මේ දකුණට ඉහළට බෑවුම් වෙලා තියෙන්නේ. ඒ නිසා. හැබැයි රටේ සැබෑ නිමවුම මෙහෙම දඟරයක් විදියට පිළිගන්න. මොකද සැබෑ නිමවුම කියන්නේ කෙටි කාලීන හැසිරීම. විභව නිමවුම දිගු කාලීන. කෙටි කාලදී නිමවුම මේ වගේ විභව නිමවුමට වඩා ඉහළ පහළ යන්න පුළුවන්. කෙටි කාලදී නිමවුම විභව නිමවුමට වඩා ඉහළ පහළ යන්න පුළුවන්. ඒ නිසා තමයි මේකට චක්‍රයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාර චක්‍රයක අවධි තියෙනවා ප්‍රධාන වශයෙන් 4ක්. මම මේ එක එක අවධියට මම අංක දානවා. මෙන්න මෙතනට එක අංකයක් දානවා. අංක 1. මෙතන ඉඳලා මෙතනට තියෙන මේ 2 දක්වා. මේකට මම මේ මෙන්න මේ මුදුනට 3 කියලා දානවා. එකේ ඉඳලා 3 දක්වා තියෙන්නේ 2. ඒ කියන්නේ ඔය තියෙන්නේ 2. ඊට පස්සේ 3 ඉඳලා මේ පහළට යන මේ සැබෑ නිමවුම පහළ යාමට මම දානවා 4 කියලා. එතකොට මේ පහළ යාම තියෙන්නේ 4. එතකොට ව්‍යාපාර චක්‍රයක ප්‍රධාන වශයෙන් අවධි 4ක් තියෙනවා. මෙන්න මේ ව්‍යාපාර චක්‍රයේ පහළම අවධියට. ඒ කියන්නේ ව්‍යාපාර චක්‍රය ඒ කියන්නේ සැබෑ නිමවුම පහළම ගිහිල්ලා ඇති මේ අවසාන අධියට අපි කියනවා ව්‍යාපාර චක්‍රයේ පතුල කියලා. ව්‍යාපාර චක්‍රයේ පතුල. සැබෑ නිමවුම පහළ ගොස් මේ 2010 ඉඳලා දිගටම පහළ ගිහිල්ලා ඒකේ පතුලකම තියෙන අවස්ථාවට තමයි අපි පතුල කියලා කියන්නේ. පතුලට වැටිච්ච ආර්ථිකය හැමතිස්සෙම බලන්නේ ආර්ථිකය කොහොම හරි උස්පාමේ ආර්ථිකය කොහොම හරි ඉහළ නංග ගන්න. ආර්ථිකය වර්ධනය කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ආර්ථික කටයුතු ඉහළ නංවන්න උත්සාහ කරනකොට පතුලට වැටිච්ච ආර්ථිකයක නිමවුම ටික ටික ප්‍රසාරණය වෙනවා.
ඒක නිසා මේ දෙවැනි අවධියට අපි කියනවා ප්‍රසාරණය කියලා. ප්‍රසාරණය. ප්‍රසාරණයට ගිහිල්ලා ඒකේ උච්චතම අවස්ථාවට අපි කියනවා තුන්වෙනි අවධිය මුදුන කියලා. තුන්වෙනි අවධියට අපි කියනවා මුදුන කියලා. මුදුනට වැටිච්ච ආර්ථිකයක් නැවත පහළට යගමන් කරනවා නම් ඒ ආර්ථිකයේ නිමවුම ඒකට අපි කියනවා ව්‍යාපාර චක්‍රයක පසුබැසීම කියලා. පසුබැසීම. පහළ යන අවස්ථාව. එනම් ව්‍යාපාර චක්‍රයක අවධි හතරක් තියෙනවා. පතුල, ප්‍රසාරණය, මුදුන, පසුබැසීම. මේ පතුල කියලා කියන්නේ රටක සැබෑ නිමවුම. ඒ කියන්නේ කාලයක් සමග රටක සැබෑ නිමවුම. ඒ කියන්නේ මූර්ත දල දේශීය නිෂ්පාදිතය. මූර්ත දල දේශීය නිෂ්පාදිතයේ පහළ ගිහිල්ලා ඒකේ අගාධයට, ඒ කියන්නේ පහළටම පත්වෙච්ච අවස්ථාව තමයි පතුල කියලා කියන්නේ. ඒකට පතුල අපි හඳුන්වන්නේ ප්‍රසාරණය හඳුන්වන්නේ සාමාන්‍ය වසරකට වඩා දිගු කාලයක් තිස්සේ රටක සැබෑ නිමවුම අඛණ්ඩව ඉහළ යනවා. ඒ කියන්නේ මූර්ත නිමවුම අඛණ්ඩව ඉහළ යනවා නම් ඒකට අපි කියනවා ප්‍රසාරණය කියලා. ආර්ථික ප්‍රසාරණයකදී රටක සේවා නියුක්තිය, මූර්ත නිෂ්පාදනය, ඒ වගේම ආදායම අඛණ්ඩව ඉහළ යාමක් සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම පහළට යනකොට ඒ ඔක්කොම පහළ යාමක් තමයි සිද්ධ වෙන්නේ. පතුලේදී ඔක්කොම ඊටාම අගාධ තත්ත්වයක නේ අයහපත් තත්ත්වයක තමයි තියෙන්නේ. ප්‍රසාරණයට ගිය ආර්ථිකය සැබෑ නිමවුමේ උච්චතම අවස්ථාවට ළඟා වෙනවා. ඒකට සැබෑ නිමවුමේ උච්චතම අවස්ථාව තමයි මුදුන කියලා කියන්නේ. මුදුනකට ගමන් කළ ආර්ථිකය ඒ සැබෑ නිමවුම සාමාන්‍යයෙන් රටකට දීර්ඝකාලීනව තියාගන්න පුළුවන් විභව නිමවුම මට්ටමේ තමයි නිමවුම. මොකද පූර්ණ සේවා නියුක්තියට වඩා ඉහළ නිමවුමක් අපිට අත් කරගන්න අමාරුයි. ඒකෙන් පිට ලක්ෂයක් අත් කරගන්න අමාරුයි. එතකොට මේ වගේ පූර්ණ සේවා නියුක්තියනේ මේ රේඛාවෙන් පෙන්නන්නේ විභව නිමවුම රේඛාවෙන්. ඒකෙන් ඉහළ මට්ටමක් අත් කරගන්නවා නම් ඒක කෙටි කාලින තත්වයකදී විතරයි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ව්‍යාපාර චක්‍ර ඇත්තටම ඇති වෙන්නේ සමස්ත ඉල්ලුම වෙනස් වීම නිසා. ආර්ථිකයේ සමස්ත ඉල්ලුම ඉහළ ගියොත් නිෂ්පාදකයෝ නිමවුම අනවශ්‍ය ලෙස ප්‍රසාරණය කරන්න පුළුවන්. අතිකාල වැඩ කරලා, ඒ වගේම අනවශ්‍ය විදියට පොහොර පාවිච්චි කරලා, ඒ වගේම අනවශ්‍ය විදියට අධිතාක්ෂණික යන්ත්‍ර පාවිච්චි කරලා මේ වගේ සැබෑ නිමවුම විභව නිමවුමට වඩා ඉහළ නග ගන්න කටයුතු කරන්න පුළුවන්. සමස්ත ඉල්ලුම වෙනස් වීම ඉල්ලුම ඉහළ ගියොත්. හැබැයි ඒක දීර්ඝකාලීනව ආර්ථිකයකට දරා ගන්න බෑ. ඒක නිසා තමයි මුදුනට ගමන් කළ ආර්ථිකයක් ආයි නැවත ටික පසුබසින්නේ. මොකද ඒ වගේ තත්ත්වයන් දීර්ඝකාලීනව තියාගන්න බෑ. මිනිසුන්ට ඕන අයට වඩා තම ශ්‍රමය යොදවන්න බෑ. ඒ ශ්‍රමය ලබා දිය හැකි සීමාවක් තියෙනවා. එතකොට මෙහෙම පසුබැස්ම තමයි මේ ව්‍යාපාර චක්‍රය ක්‍රමයෙන් සංකෝචනය වෙන ක්‍රමයෙන් පහළ යන්නේ පසුබැසීම කියන අවස්ථාව. සාමාන්‍ය කාර්තු දෙකකට වඩා වැඩි කාලයක් රටක මූර්ත නිමවුම පහළ යනවා නම් ඒකට අපි කියනවා පසුබැස්ම කියලා. කාර්තු දෙකකට වැඩි කාලයක් රටක මූර්ත නිමවුම අඛණ්ඩව පහළ යනවා නම් දිගින් දිගටම ඒ තියෙන්නේ පසුබැස්ම. එතකොට අපි ව්‍යාපාර චක්‍රයේ අවධි හතරක් ඉගෙන ගත්තා. පතුල, ප්‍රසාරණය, මුදුන, පසුබැසීම. මෙන්න මේ එක මුදුනක ඉඳලා තවත් මුදුනකට ගමන් කරන පරතරයට ඒ කාලයට අපි කියනවා ව්‍යාපාර චක්‍රයක කාලය කියලා. එක මුදුනක සිට ඊළඟ මුදුනට ගමන් කිරීමට ගතවන කාලය ව්‍යාපාර චක්‍රයක කාලය කියලා කියනවා. ඒ වගේම ව්‍යාපාර චක්‍රයක එක මුදුනක සිට ඊළඟ මුදුනට ගමන් කරන කාලයට, ඒ කියන්නේ මේ අතර පරතරයට අපි කියන ව්‍යාපාර චක්‍රයක කාලය කියලා. ඉතින් මේකේ තවත් දේවල් තියෙනවා ඉගෙන ගන්න. අපි අද ව්‍යාපාර චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම මේකේ තියෙන අවධි හතරක් ගැන කතා කරා. තවත් මේකේ දේවල් තියෙනවා අපිට පැහැදිලි කරගන්න. එතකොට තමයි අපිට මේ ආශ්‍රිත රචනා ප්‍රශ්න හා
පුංචි පුංචි MCQ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසින් ඊළඟ දවසේ හමු වෙමු. ඒ පිළිබඳව මම ඔයගලන්ට එතනදී පැහැදිලි කරන්නම්. ආයිබෝවන් හැමෝටම. මේ බලන්න. මෙන්න මේ ව්‍යාපාර චක්‍රයෙන් පෙන්වන්නේ සැබෑ නිමවුම. මේ ව්‍යාපාර චක්‍රයක විභව නිමවුමයි සැබෑ නිමවුමයි අතර තියෙන පරතරය. ව්‍යාපාර චක්‍රයක විභව නිමවුම හා සැබෑ නිමවුම අතර තියෙන පරතරය. මෙන්න මේ වගේ පරතරවලට. මෙතනක් තියෙනවා පරතරයක්. ආයි මෙන්න මෙතනක් තියෙන මේක විභව නිමවුම හා සැබෑ නිමවුම අතර පරතරයක් තියෙනවා. එන්නේ පරතරවලට අපි කියනවා නිමවුම් පරතරය කියලා. ඒ පරතරයට අපි කියනවා මොකක්ද? නිමවුම් පරතරය කියලා. එහෙනම් අපි නිමවුම් පරතරය හොයාගන්නේ කොහොමද? අපිට ඒකට සමීකරණයක් හදාගන්න පුළුවන්. එහෙනම් මේ නිමවුම් පරතරය හොයාගන්න ක්‍රමය කොහොමද? සැබෑ නිමවුමෙන් විභව නිමවුම අඩු කරනවා. බලන්න මෙන්න මේ වර්ෂය දිගේ ඉහළට ගියාම ඔන්න ඔහම අපි ඉහළට ගියොත් එහෙම මෙතන තියෙන නිමවුමට අදාළ අගය. ඒ කියන්නේ මෙතන නම් මේ රූපෙට අනුව 8. ඒ වර්ෂය දිගේ ඒ කියන්නේ මෙතන මේ වර්ෂය දිගේම උඩට ගියොත් මේ තියෙන්නේ නිමවුමට අදාළ අගය. එතකොට ඒ කියන්නේ 12කට ආසන්න. එතකොට සැබෑ නිමවුමෙන් විභව නිමවුම අඩු කරාම ලැබෙන අගයට ඒ කියන්නේ සාමාන්‍යයෙන් 12න් 8ක් අඩු කරාම 4යි. අන්න ඒ වගේ ඒ අගයට තමයි අපි කියන්නේ නිමවුම් පරතරය කියලා. හැබැයි මේ නිමවුම් පරතරයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ නිමවුම් පරතරය ධනයි. මොකද සැබෑ නිමවුමට වඩා විභව නිමවුම අඩුයි. සැබෑ නිමවුම 12යි විභව නිමවුම 8යි. එතකොට නිමවුම් පරතරය එන්නේ 4ක්. 4ක් එතකොට ඒක ධනාභයක්. මොකද සැබෑ නිමවුම විශාලයි විභව නිමවුමට වඩා. එතකොට විශාල එකකින් කුඩා සංඛ්‍යාවක් අඩු කරාම ලැබෙන අගය ධනාභය. ඒක නිසා මෙන්න මෙතන ඉඳලා ඒ කියන්නේ මෙන්න මේ 2013 12 අවසානයේ ඉඳලා 2015 විතර වෙනකම්ම තියෙන්නේ නිමවුම් පරතරය ධනාභය. නිමවුම් පරතරය ධනාභයක් තියෙනවා. හැබැයි මේකේ තව ලක්ෂණ තියෙනවා කතා කරන්න. මේ බලන්න මෙතන ඉඳලා මෙතනට යනකම්ම නිමවුම් පරතරය ධනයි. ඒ ධනාභය අඛණ්ඩව ඉහළ යන්නේ මෙන්න මෙතනදී. ව්‍යාපාර චක්‍රයේ ප්‍රසාරණ අවධියේදී. ඔන්න තවත් දෙයක්. ධනාභය නිතරම අඛණ්ඩව ඉහළ යනවා නම් එතන තියෙන්නේ ව්‍යාපාර චක්‍රයේ ප්‍රසාරණ අවධිය. හැබැයි ධනාභය ක්‍රමයෙන් පහළ යනවා නම් එතන තියෙන්නේ ව්‍යාපාර චක්‍රයේ පසුබැසීම් කියන අවධිය. එතකොට ධනාභය නිතරම ප්‍රසාරණයේ විතරක් නෙමෙයි පසුබැසීම අවධියෙත් තියෙනවා. මේකේ ලක්ෂණය තමයි ධනාභය එන්නේ ඉහළ යනවා නම් එතන ප්‍රසාරණයක් තියෙනවා. ධනාභය ක්‍රමයෙන් අඩු වෙනවා නම් එතන පසුබැසීමක් තියෙනවා. හැබැයි එතන ඍණාභයක් නෙමෙයි තියෙන්නේ. මෙතනදී ධනාභය ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන අපි හිතමුකෝ 6 5 4 3 අන්න ඒ වගේ අඩු වීමක් තියෙන ධන. ඒ කියන්නේ නිතරම සැබෑ නිමවුම වැඩි විභව නිමවුමට වඩා. මේ පරතරය තුල සැබෑ නිමවුම විභව නිමවුමට වැඩි. හැබැයි මේ පැත්තේ ලක්ෂණය තමයි සැබෑ නිමවුම නිතරම තියෙන්නේ සැබෑ නිමවුමේ ප්‍රසාරණයක් නේ ප්‍රසාරණ අවධිය. හැබැයි මෙතන ධනාභයක් තිබ්බට මෙතනත් සැබෑ නිමවුමට වඩා විභව නිමවුමට වඩා සැබෑ නිමවුම වැඩි. හැබැයි එතන තියෙන්නේ ව්‍යාපාර චක්‍රයේ කියන්නේ මුහුර්ත නිමවුමේ පහළ බැසීමක් තමයි තියෙන්නේ. එතකොට අන්න ඒ ආශ්‍රිතව පුංචි MCQ ප්‍රශ්න අහලා තියෙනවා. ඒක හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ධන නිමවුම් පරතරයක් හැමතිස්සෙම ප්‍රසාරණාත්මක තත්වයන් පෙන්වන්නේ. ධන නිමවුම් පරතරයක සමහර වෙලාවට මේ වගේ පසුබැසීමක් තියෙන්නත් පුළුවන්. හරි? ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතන
මෙන්න මෙතනක් තියෙන්නේ නිමවුම් පරතරයක්. බලන්න මේ 2016 වර්ෂය දිගේ උඩට ගියොත් එහෙම එතනදී සැබෑ නිමවුම කීයක් දෙන්නේ 6ක් විතර. විභව නිමවුම එනවා 10ක් විතර. එතකොට එතනදී සැබෑ නිමවුම මෙතනට 6යි විභව නිමවුම 10යි ගත්තොත් එහෙම 6න් 10ක් අඩු වුණාම මෙතනට එන්නේ උත්තරේ ඍණ 4. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවකදී නිමවුම් පරතරය ඍණ. නිමවුම් පරතරය ඍණ. ඒ කියන්නේ නිතරම විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩු. විභව නිමවුමට වඩා සැබෑ නිමවුම අඩු. හැබැයි නිමවුම් පරතරය ඍණ වුණා. ඒ හැමතිස්සෙම තියෙන ලක්ෂණ තියෙනවා. ඒ නිමවුම් පරතරය ඍණ වුණත් අපිට දකින්න තියෙන ලක්ෂණ තියෙනවා. බලන්න මෙතන මෙන්න මේ වර්ෂයේ ගතද ඒ කියන්නේ 2015 පොඩක් 15 මැද හරියට වගේ යනකොට වසර දිගේ උඩට ගියහම සැබෑ නිමවුම මෙන්න මේ වගේ 6.5ක් වගේ විභව නිමවුම තියෙනවා 10කට ආසන්න. ඊට පොඩ්ඩක් මෙහාට ඒ කියන්නේ 2015 මැදදිනේ ඔය ගත්තේ. ඊට පොඩ්ඩක් මෙහාට ගත්තොත් 2015 මාස දෙකක් තුනක් ගියාම බැලුවොත් බලන්න සැබෑ නිමවුම මෙතන 7ක් වගේ විභව නිමවුම වෙනවා 9මාරක් වගේ. බලන්න එතන මෙතන නිමවුම් පරතරය ඍණ වුණා. මෙතන ඉඳලා මෙතනට යනකම් නිමවුම් පරතරය ඍණයි. හැබැයි මෙතන තියෙන ලක්ෂණය තමයි ඍණ වුණත් මෙතන තියෙන්නේ පසුබැසීම් අවධිය. නිමවුම් පරතරය ඍණ වුණා මෙන්න මෙතන මේවා 2014 ඉඳලා 2015 වගේ වෙනකම්ම සැබෑ නිමවුම ක්‍රමයෙන් පහළ යාමක්. ඒ කියන්නේ පසුබැසීමක් තමයි තියෙන්නේ. එතනදී නිමවුම් පරතරය ඍණ. මොකද විභවට වඩා හැමතැනම සැබෑ නිමවුම අඩු. නමුත් බලන්න මේ 2015 මැදක් ඉවරුණාට පස්සේ 2016 පහුවෙලා 2017 පැත්තට යනකොට එතනත් විභව නිමවුමට වඩා සැබෑ නිමවුම පහළ තමයි තියෙන්නේ. ඒ වුණාට ව්‍යාපාර චක්‍රයේ කොහොමද තියෙන අවධිය? ප්‍රසාරණය. එහෙනම් නිමවුම් පරතරය ඍණ වුණා කියලා හැමතිස්සෙම පසුබැස්මක් නැහැ. මෙතන සමහර වෙලාවට ප්‍රසාරණයක් තියෙන්නත් පුළුවන්. මෙතන ලක්ෂණය තමයි මේ පසුබැසීමේ ලක්ෂණය තමයි නිමවුම් පරතරයේ ඍණාගය ක්‍රමයෙන් ඉහළ යන. පතුල වෙනකන් නිමවුම් පරතරයේ ඍණාගය. ඒ කියන්නේ ඍණ 6, ඍණ 8, ඍණ 10 වගේ ඉහළ යන. මෙතනදී තියෙන ලක්ෂණය තමයි ඍණාගය ක්‍රමයෙන් පහළ යන. මොකද ප්‍රසාරණයක් කියන්නේ. ඍණාගය ක්‍රමයෙන් පහළ යන. මොකද ආර්ථිකයේ මේ පරතරය ටික ටික අඩු වීමක් වේ. මෙහෙදි පරතරය වැඩි වීමක් වේ. එතකොට නිමවුම් පරතරය ඍණවුවත් සමහර අවස්ථාවල මෙහෙම පසුබැස්මක් තියෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල ප්‍රසාරණයක් තියෙන්නත් පුළුවන්. හරි. ඒකට ව්‍යාපාර චක්‍ර ගැන ඕක තමයි ගොඩාක් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම මම තව දෙයක් කිව්වා මේ වගේ ඇයි මේ රටවල ව්‍යාපාර චක්‍ර මෙහෙම ඇති වෙන්නේ? සමස්ත ඉල්ලුමේ ඇතිවන වෙනස්කම් නිසා. ව්‍යාපාර චක්‍ර ඇතිවීමට හේතුව සමස්ත ඉල්ලුම. ඒ කියන්නේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම් කරන සමස්ත පාර්ශවයන්ගේම ඉල්ලුම වෙනස් වීම නිසා තමයි මේ වගේ ව්‍යාපාර චක්‍ර ඇති වෙන්නේ. ඒ කියන්නේ සැබෑ නිමවුම මෙහෙම ඉහළ පහළ යනවා. ඒ වගේම ව්‍යාපාර චක්‍රයේ අවධි 4කුත් තියෙනවා. ඒ අවධිත් සමග අපිට මේ වගේ නිමවුම් පරතරයකුත් හඳුනා ගන්න පුළුවන්. ඉතින් රටක් මේ වගේ ව්‍යාපාර චක්‍ර ඇති වෙනකොට රටක රාජ්‍යයකට අනුගමනය කරන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ඒ වගේම මූල්‍ය ප්‍රතිපත්ති. ඒවා අනුගමනය කළ රටකට පුළුවන් මේ පරතර මේ උස් පහත් වීම පාලනය කරගන්න. එතකොට රටකට පුළුවන් මේ ව්‍යාපාර චක්‍රයේ මෙහෙම උස් පහත් වෙන අවස්ථාවකදී බලන්න සමස්ත ඉල්ලුම නිසානේ මෙහෙම වෙන්නේ. එතකොට විභව නිමවුමට වඩා සැබෑ නිමවුම ඉහළ යනවා නම් සමස්ත ඉල්ලුම අඩු කරන්න තමයි රජය කටයුතු කරන්න ඕනේ. සැබෑ නිමවුමට වඩා විභව නිමවුම ඉහළ යන්නේ සමස්ත ඉල්ලුම් වෙනස් වීම නිසා. එතකොට සමස්ත ඉල්ලුම වෙනස් වීම නිසා තමයි මේ මූර්ත නිමවුම අඛණ්ඩව ඉහළ ගිහිල්ලා
ප්‍රතිපත්ති. රාජ්‍ය වියදම් අඩු කරන්න, බදු වැඩි කරන්න, ඒ වගේම මුදල් සැපයීම සංකෝචනය කරන්න. ඒ වගේ ඒවා කරලා විභව නිමවුමේ තියාගන්න පුළුවන් ආර්ථිකය. මොකද විභව නිමවුම තමයි දිගු කාලීන නිමවුම් තිරසාර මට්ටම. ඒ වගේම මෙහෙම සැබෑ නිමවුම මෙහෙම පහළ යනවා නම් ඒ පහළ යන්නත් නිෂ්පාදනයේ පහළ යන්නේ සමස්ත ඉල්ලුමේ ඌනතාවන් නිසා. එතකොට නිෂ්පාදනය වැඩි කරන්න රජයට පුළුවන් අර වගේම රාජ්‍ය වියදම් වැඩි කරන්න, පොලි අනුපාතය අඩු කරන්න, ඒ වගේම බදු අඩු කරන්න. එහෙම කරොත් නිෂ්පාදකයෝ දිරිමත් කරනවා. අන්න ඒ වගේ මුදල් සැපයීම ප්‍රසාරණය කරන්න. එහෙම කරලා පුළුවන් රටකට රජයකට පුළුවන් මේ සැබෑ නිමවුම විභව නිමවුම් මට්ටමේම දිගු කාලීනව තියාගන්න. ඉතින් මේ විභව නිමවුම දිගේ ඉහළ යන එක තමයි අපි ආර්ථික වෘද්ධිය කියන්නේ. හරි? සැබෑ නිමවුම දිගේ ඉහළ යාම නෙමෙයි. එහෙනම් අපි ව්‍යාපාර චක්‍ර තමයි ඔය අවබෝධ කරගත්තේ. එහෙනම් ආයිත් දවසක අපි හමු වෙමු. ඊළඟට අපි ජාතික ගිණුම් කරන පාඩම බලමු. පහසුවෙන් හරිම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ පාඩම ඔස්සේ අපි ඔයගොල්ලන් හමු වෙමු. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.